ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තක තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම තිලිනී නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතයි. චීනය ශ්‍රී ලංකාවට පක්ෂ වෙද්දී අසල්වැසි ඉන්දියාව ඡන්දය දීමෙන් වළකී. මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරමින් ගෙනාපු යෝජනාවට බහුතරයක් ලබා ගන්න බැරි වුණා. සිංහරාජයේ වැවක් ඉදිවෙයිද? ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්. යෝජනාවල තියෙනවා සිංහගේ 15 කොට සලස්මක් තියෙනවා පොඩි ජලස. හැම දෙයක් අහම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ. හරවා යැවීමට නියෝග කළ වසපොල් තෙල් රටට ඇතුළු වූයේ කෙසේද? 2015ට පසු මෙරටට ගෙන වූ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කර නැහැ. පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි. බැඳුම් කර නඩුවට රවි ඇතුළු 8 දෙනා හෙටතෙක් යලි රිමාන්ඩ්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ 46 වන සැසිවාරය ඉදිරිපත් වූ යෝජනාව අද සම්මත වුණා. එහිදී යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර චීනය ඇතුළු රටවල් 11ක් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. අසල්වැසි ඉන්දියාව ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ වගවීම සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්තනය කිරීම වෙනුවෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම ආරම්භ වූයේ මෙරට වේලාවෙන් අද පස්වරු 4ට පමණ. Ensure that all provincial councils are able to operate effectively in accordance with the 13th amendment to the Sri Lankan Constitution. We would urge that the government of Sri Lanka carries forward the process of reconciliation, address the aspirations of Tamil community. The resolution is presented without the consent of Sri Lanka as the country concerned and is therefore unhelpful and divisive. No country has a greater interest in bringing about reconciliation among its peoples than the country concerned. For all the above reasons, Sri Lanka rejects this draft resolution. COVID-19 වසංගතයේ හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ පැවැත්වෙන අතර ඡන්දයේ විමසීම සිදු කෙරුණේද වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. එහිදී එක්සත් රාජධානිය ජර්මනිය කැනඩාව උතුරු මැසඩෝනියාව මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන සත්කාරක රාජ්‍යයන් ගෙන ආ 46 ඇලිරක් L1 යෝජනාවට පක්ෂව බ්‍රිතාන්‍ය ජර්මනිය ප්‍රංශය ඇතුළු රටවල් 22ක් ඡන්දය භාවිත කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ විවේචනය කරමින් ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශය, චීනය, පාකිස්තානය, රුසියාව ඇතුළු රටවල් 11ක් ඡන්දය භාවිත කළ අතර අසල්වැසි ඉන්දියාව, ජපානය, නේපාලය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. පසුගිය පෙබ්‍රවාරි මාස 22 වෙනිදා මෙම 46 ඇලිරක් L1 යෝජනාව පළමුව සභාගත කෙරුණු අතර පසුගිය මාර්තු 12 වෙනිදා එහි සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කිරීමට සත්කාරක රාජ්‍යයන් පියවර ගත්තා. මානව හිමිකම් කවුන්සිලයේ 48 වෙනි, 49 වෙනි සහ 51 වෙනි සැසිවාරයන්හිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියට කරුණු දැක්විය යුතු බවට එමගින් යෝජනා කර තිබුණා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ එහි සංශෝධන ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතියට අනුකූලව සිදු කළ යුතු බවත් මෙම යෝජනාවේ සඳහන්. සියලු ජාතීන්ගේ ආගමික අයිතීන් තහවුරු කිරීම සහ ශ්‍රී ලංකාව තුළ සිදු ඇති සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවද මෙම යෝජනාව මගින් අවධාරණය කර තිබෙනවා. මෙතර ජිනීවා යෝජනාවලිය සම්මත වූ පසු ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. කොමසාරිස්තුමියගේ වාර්තාව අදනම් විරහිත ඉදිරිපත් කරපු වාර්තාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු රටකට එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බෑ. මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරමින් ගෙනාපු යෝජනාවට බහුතරයක් ලබා ගන්න බැරි වුණා. ආර්ථික සංවර්ධනයේ
වැඩ කටයුතු ආරම්භ වෙලා දියත් වී තිබේ. භයානක ත්‍රස්තවාදයේ විසින් යටපත් කරන්න ඉඩ නොදෙන ප්‍රජාවගේ අයිතිවාසිකම් ලෙස ආරක්ෂා වෙන දේශයක් බවට පත් කරලා තිබෙනවා. මේ කරුණු ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍ය ප්‍රධාන මේ රටවල් අපට එරේගෙන ආපු යෝජනාවට 25 දෙනෙක්ගේ අනුමැතිය ගන්න බැරිව ගියා. බහුතරය මේ යෝජනාවට පක්ෂ නොවී සිටිනු සංඛ්‍යා ලේඛනයක්. දවසේ පුවත ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක් සඳහා සිදු කළ පරීක්ෂාවේදී එම පොල්තෙල් වල පිළිකාකාරක අඩංගු බවට අනාවරණ වී ඇතැයි දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් චෝදනා කළා. ඔවුන් පෙන්වා දෙන්නේ එම පොල්තෙල් මේ වන විට පරිභෝජනය සඳහා නිකුත් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙස මේ වන විටත් නියෝග කර ඇති බවයි. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අද දඹුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරවා තිබුණා. ප්‍රමිති ආයතන කන්ටේනර්ස් 13ක් පරීක්ෂණයට ලක් කරලා පරීක්ෂණ ලක් කරපු කන්ටේනර්ස් වල ඇෆ්ලොටොක්සින් කියන පිළිකාකාරකය තියෙනවා කියලා තහවුරු කරා. නමුත් මෙම තෙල් නිෂ්කාශනය කරගෙන ඒ ආනයනකරුවන් අරන් ගිහින් ඉවරයි. ආනයනකරුවන් 4 දෙනෙක්ගේ කන්ටේනර්ස් එළියට ගිහිල්ලා තියෙනවා. කන්ටේනර්ස් 20කට 30කට වඩා ප්‍රමාණයක් මුදා හැරීමට රේගු අධිකාරියට ලිපි කරනු දෙනු බාර නොදී දැන් තියාගෙන ඉන්නවා. ඒකෙන් උන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබලයේ නිම වූපසු පස්ස දොරෙන් මේ කන්ටේනර්ස් ටික මුදවා ගැනීමට. අප මේ කවුම් බදින්න කොකිස් බදින්න ගේන මේ තෙලේ මේ මාරකයා ඉන්නවා නේද? මේක අදාළ අධිකාරි වලින් මේක සොයා බැලිය යුතු නේද? මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කරලා තියෙනවා මේ බහලුම් 50ම නැවත ප්‍රතිඅපනයනය කරන්න ඕන ගෙනාපු රටට. නමුත් ඒ ප්‍රතිඅපනයනය කරනව වෙනුවට මේක ඇද ඉන්නවා. ඒ නිසා අපිට බලවත් සැකයක් තියෙනවා. ඉතිරි බහලුම් 50ක් නිදහස් කරන්නද යන්නේ කියලා. නිසා අපි ඉල්ලා සිටිනවා මුදල් අමාත්‍යවරයාගෙන් වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. යම් ආගමික අන්තවාදී සංවිධාන වලටත් සම්බන්ධ පිරිසක් මේ කරන්නේ. මෙට්‍රික් ටන් 8000. තව සතියකින් දෙකකින් කරායට එනවා. තෙල් ලීටර් ලක්ෂ 2ක් ගෙනාම කුස්සිය වලින් ඉවත් කරනවා. ඒතර ඒවා මේ රටට ගේනවා බොරුවට පිරිපාදු කරා කියලා පෙරලා ඉවරලා ගඳ නැති කරලා විකුණනවා. ලෝකයේ අප්‍රිකාවේ රටකටත් එහෙම කරන්නේ නැහැ. මහා සමාගම් ඒව කරන්නේ. බ්ලැක් ලිස්ට් වෙනවා කියලා වෙන්නෙත් නැහැ. දඩත් නැහැ, මුකුත් නැහැ, නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්. මේ අතර මෙරටට ගෙන එන සුවද විලවුන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. 2015 දී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. එතකොට කෝටි 1720 කිලෝග්‍රෑම් මිලියන 13.8ක රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ අපේ රටේ කිසිම නියාමනයකින් තොරව. පහුගිය හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උවමනාව මත තමයි මේ බාල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ සමාගම් කරලා තියෙන්නේ. 2015 රාජසේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනය කිරීම නිසා දැඩිව ජනතාවට සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරලා තියෙනවා. මොකද හේතුව රූපලාවන්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය රසදිය තියෙන පුළුවන් යුනිට් එකයි. නමුත් වෙළඳපොලේ තියෙන රූපලාවන්‍ය සහ සුවඳවිලවුන් ද්‍රව්‍ය වල කිලෝග්‍රෑම් එකකට යුනිට් 11000ක් තියෙනවා. මේ හේතුව නිසා හමේ රෝග පිළිකා, වකුගඩු රෝග, ඒ වගේම කාන්තාවන්ගේ මදුසරුභාවය වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේක දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේ සම්බන්ධව ඉතා ඉක්මනින් කඩිනම් පියවර ගැනීමට ඔබතුමා කටයුතු කරන්නේද? මම පිළිගන්නවා. මේ සංවේදී ද්‍රව්‍යයක් නිසා අපි සැලකිලිමත් විය යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒ නිසා අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන බව මතක් කරලා දෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත බොරැල්ල කොටා ගාඩන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසකදී රුපියල් ලක්ෂ 10කට අධික මිලකට අන්තර්ජාලය හා තොග වෙළඳාම ඔස්සේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ශරීර ආලේපන සහ ඇඟගල් වන දියර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. දේශීයව සැකසූ එම ආලේපන ජාත්‍යන්තර වෙළඳ නාමය යටතේ අලෙවි කිරීමට සූදානම් කර තිබුණේ පාකිස්තානය සහ ජර්මනියේ නිෂ්පාදිත බවට හංගවමින්. නිවසේ තුන්වන මහලේ ගබඩා කොට තිබීදී මෙම ශරීර ආලේපන සහ ඇඟගල් වන දියර තොගේ සොයාගත් අතර සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් මේ පාකිස්තාන් සහ ජර්මන් කියලා ගහලා තියෙන ප්‍රොඩක්ට් ලංකාවේ පුරවන්න ඔයා බඩු දෙනවා. එතකොට ඔයා වැරද්දකට සම්පූර්ණ අනුබල දීලා තියෙනවා. දැන් මේමනේ දැන් ගන්න එක්ක නම් මොනවද කරන්න කියලා මම දන්නේ නැහැ. මම ඔබට ඉන්නකොට මහාන ප්‍රශ්න උත්තර දෙනවා. ඒ වර්ෂ පුරවලා කියලා ඔයා කරප දාන්නවා. ඕන ගාගුවා මිනිස්සුන්ට වෙන හානිය ගැන හිතන්නකො. හැම දෙයක්ම මානුෂීයව හිතන්න. ඔයා නරක දෙයක් කරලා කොච්චර සල්ලි හම්බ කරලා වැඩක් තියෙද කියන්නකො. පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා අන්තර්ජාලය මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එම භාණ්ඩ අලෙවි කරන අලෙවිකරුවාගේ නම සහ ලිපිනය නිවැරදිව තියෙනවද? ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයක් සත්‍ය වශයෙන්ම තියෙනවද කියන එක හොයලා බලන්න නැතුව අන්තර්ජාලය මගින් භාණ්ඩ මිලදී ගන්න එපා. විශේෂයෙන්ම මේ වගේ දේවල්.
සීනි සඳහා අය කළ ආනයනික බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේ ජනතාවට එම සහන ලබා දීමේ උවමනාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. බදු ආය කිරීමේදී සමහර විට ඒව පනවනකොට සමහරක් අයට ඒකෙන් වාසි සිදු වෙන්නට පුළුවන්, සමහරක් අයට ඒකෙන් අවාසි සිදු වෙන්න පුළුවන්. මෙතුමා අදාළ ප්‍රශ්නට ආවේද සීනි ගැන? ඉතින් ඉන්නකොට වාඩි කතා කරුවා මෙතුමාට මම දෙන්න සීනි ගැන. අහගෙන ඉන්න. සීනි හදන්න තාම උක්කල යන්නේ උක් වල ඉන්න. විපක්ෂ සංවිධායකතුමා ඉවසීමෙන් අහගෙන ඉන්න. හන්තානෙට ඇවිල්ලා එනවා සීනි වලට. හන්තානෙට එන ගමන් ඉන්නේ. ඔබතුමා ටික ඉවසීමෙන් අහගෙන ඉන්න. කිරියල්. එතුමා ස්ටේට්මන්ට් එකක් කරන්න එතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔබතුමාට අහගෙන ඉන්න උත්තරයක් දෙන්න ඕනෙලා. ඇයි බය? අපි ආපු ගමන්ම වැට් බදු අඩු කිරීම නිසා පමණක් අපිට අහිමි වුණා බිලියන 34ක්. ඒක අපි දන්නවා. ඒක දැනගෙන කෙරුවේ. ඒකට ඒ අවස්ථාවේදී උත්තේජන දීම සඳහා තමයි අපි ඒක කෙරුවේ. හැබැයි බඩු මිල වඩු උනේ නෑනේ. පෙට්‍රල් සඳහා පසුගිය රජයේ දීලා තිබිච්ච ඩියුටි එකෙන් අපි වේවර එකක් දුන්නා. ඒ වේවර එකක් දීපු නිසා 2020 දී බිලියන 11ක් අපිට අඩු වුණා. ඒ බිලියන 11 කාටද ගියේ? ජනතාවට. ඔබතුමාලා කියනවා ඒක දෙන්න එපයි කියලා. දැන් මං එනවා සීනි වලට. ඔන්න සීනි. 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී 725ට අඩු කරනවා. 725ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු බද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඒක තේරුණාද? නෑ. ඒක පමණක් නෙමෙයි අපි අඩු කරුවේ. ලොකු ලුණු රුපියල් 50ට තිබිච්ච එක 725 කෙරුවා. පරිප්පු සඳහා රුපියල් 5 තිබිච්ච ඩියුටි එක 725ට අඩු කෙරුවා. ටින් මාළු සඳහා රුපියල් 100ට තිබිච්ච SCL එක අඩු කරුවා 725ට. ඒ අඩු කිරීම සිදුවන්නේ සමස්තයක් හැටියට. සීනි සඳහා ස්පෙෂල් කමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපිට රුපියල් බිලියන 15.9ක් ඕන කමින් අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. රාජ්‍ය ජනතාවට ලබා දීලා තියෙන සහනය. එයා කියනවා ඒ දුන්න සහනේ ජනතාවට ගියේ නැහැ කියලා. ඒක ක්ෂණිකව සිදුවෙන්නේ නැහැ. එතන යම් කිසි කාලයක් යනවා. අද වෙනකොට ඒක සිදු වෙලා ඉවරයි. අපි දන්න සරල ආර්ථික විද්‍යාව අනුව බදු අඩු කරුවොත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු වෙන්න ඕනේ. නමුත් දැන් තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ සමස්ත භාණ්ඩ හා සේවාවන්ගේ මිල වැඩි. මොකද්ද ඒ සරල ගණිතය මට ඒ සරල ආර්ථික විද්‍යාව මට කියන්න කරුණාකරලා. ඔබතුමාලා කියනවා නම් අඩුවීමක් වුණේ නැහැයි කියලා. හෙට යෝජනා කරන්නේ 50 දාන්නේ කියලා. තප්පරයක් දෙන්න. නැගිටලා කියන්න. යෝජනා කරලා වැඩි කරන්න කියලා. 17ක් දෙනවා. අපි කියන්නේ බදු වැඩි කරන්න නෙමෙයි බඩු මිල අඩු කරන්න කියලා. බඩු මිල සමහර තැන්වලදී වැඩි වෙලා තියෙනවා. දැන් පසුගිය මාසෙදි කෑ ගගා හිටියේ පොල් ගැන. අද පොල් ගැන කතා කරන්නේ නැත්නම් මොකද පොල් මිල අඩු වෙලා තියෙන්නේ. සම්පූර්ණ බරුවක්. කොහෙද පොල් මිල අඩු වෙලා? ඔබතුමා විපක්ෂ නායකයෙක් වෙලාත් ඔබතුමාට පොල් මිල ගැන දන්නේ නැති කියනවට කනගාටුයි. පොල් කියලා. පොල් මගේ කඩේ 80යි. මගේ කඩේ 80යි. තෝගේ 70යි. තෝගේ 70යි. රත්නපුරේ 70යි. මේ රටේ ලක්ෂ 220ට අවශ්‍ය මාත්‍රා ලක්ෂ 440 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන එන්නට ඔබතුමන්ලා මුදල් වැය කරලා තිබෙනවද? දැනට රටවල් 100කට එක එන්නතක්වත් දෙන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමා දන්නවද ඒක? පැහැදිලිවම ලක්ෂ 220ට මාත්‍රා දෙක ගානේ දෙන්නට හැකියාවක් නැහැ. දැන් ආණ්ඩුව කරන්නේ මොකක්ද දන්නවද? ඩ්‍රග්ස් ඔතොරිටි එක අනුමත නොකරපු විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් හොඳ නැtei කියන සයිනෝෆාම් එන්නත ලියාපදිංචි නොවුණු එන්නතක් අපේ රටේ ජනතාවට දෙන්නට යනවා. ඕකේ දාවෙනිස්ථානට අද අපි පත් වෙලා තියෙන එන්නත් කිරීමේ කරන්න යතින්. කිසිම රටක් ජනතාවට සියලු දෙනාට එන්නත් කිරීමේ කරන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා නැහැ. විපක්ෂ නායකතුමා මොන්ටසෝරි වයසේ ප්‍රශ්නයක් තමයි ආන්නේ. මෙතුමා තමයි කිව්වේ පැකනෙල් දෙන්න. මම මේ ප්‍රශ්නේ අහුවේ දොස්තර ලංස මැතිතුමාගෙන් නෙමෙයි. මම අහුවේ අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගෙන්. ලක්ෂ 220ක් නෑ ලංකාවේ ජීවත් වෙන්න දැනට 180යි ඒකත් ඔබතුමා දන්නේ නෑ. පොඩි දරුවොත් එක්ක ගණන් හදන්න එපා. පොඩි දරුවොත් එක්ක අනිත් අය ලංකාවේ නෑ. පොඩි දේවල් කියන්න එපා. ලස්සනට වැඩේ යනවා. රාජකිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී අද ආලයම වෑන් රථයකට යටවීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ ලොරි රථ රියදුරකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සැකකාර වෑන් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද අලුයම 4:30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ ආයුර්වේද වටරවුමත් වැලිකඩ ගුවන් පාලමත් අසල රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පොලිස් නිලධාරියෙක් බත්තරමුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් පරීක්ෂා කරමින් සිට තිබෙනවා. එහිදී බත්තරමුල්ලේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඔවුන් පරීක්ෂා කරමින් සිටි ලොරියේ රියදුරු අනතුරට ලක් කර තිබෙනවා. මෙම අනතුරින් රාජකාරියේදී සිටි
උපපොලිස් පරීක්ෂකවරයා සහ ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂරපත් ඇති බව පොලිසිය සඳහන් කළා. ජීවිතක්ෂරපත් වූ උපපොලිස් පරීක්ෂකවරයා 52 වෙනිදි එක් දරුපියෙක්. ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොම්පංජ වීදිය පොලිස් නිල නිවාසවල තාවකාලිකව රැඳී සිටි තිබෙනවා. කේඩි වෑන් එකක් ආව නිල් පාට. ඇවිල්ලා ඒක හයියෙන් ආවා. ඒක 90ක් පැනලා එනි ස්පීඩ් ආවේ. ඇවිල්ලා වැදුනා වැදිච්ච පාර තමයි මේ අර දෙන්න වැටුනේ. අපේ ලොරි නවත්තච්ච ගානට වැන්න. නින්ද ගියා කියලා තමයි එයා කිව්වේ. නමුත් ඊට පස්සේ අර පස්සේ බංකුවා ලයිට් එකක් ගහනවා දැක්කයි කියලා කිව්වා. එස්ఐ මාතේ ලයිට් එකක් ගැහුවනේ මොම කළා. ඒක ලයිට් එක එක්කම අප්පගෙන තමයි ගියේ. එස්ఐ මාතේ 100 තිබුණා ලේනෝ විතරයි දැක්කේ. ඒ වෙලෙම ඒ ටක් ගාලා වාහන කතා කරලා අරගෙන ගියා. එක පාටම සද්දයක් ඇහුණා. අපි වාහන දෙයක් එකට වැදුනා වෙන තමයි තාප්පි වැදුනා කියලා. තුන කිලෝ වාහනට තුන් දෙනා ගැටිලා හිටියා. පොලිස් එක්කෙනා එතකොට වීල් එකට පටවනවා. අනිත් දෙන්න තමයි පාරම හිටියා. ඊට පස්සේ මම දෙයිට එක්කෙනා පොලිස් කාර් එක ආවා. පොලිස් කාර් එකට පැටලුවා. දැන් අනිත් පැත්තේ තව කෙනෙක් එල්ල තියෙනවා. ඔව්. එයා මම කිව්වා මම ෂූටින් එකකට යන්න ගියේ මේ පාන්දර 3 ඉඳලා නැගිටලා ඉන්නේ මට පොඩ්ඩක් නිින්ද ගියා නිදාගත්තා. තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් තුවාල ලැබූ කුඩා ලොරි රථයේ රියදුරුද ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂරපත් වූ අතර ඔහු මත්තෙගොඩ කුඩමාදුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. මේක මල්ලි ගෙදර දුන්න පාවිච්චි කරනවා. එතකොට එළෙව්වේ කවුද? මම ඩ්‍රයිවර්. එතකොට බීලා නින්දලා තියෙන්නේ. දන්නේ නැහැ මල්ලි තමයි බීලා නැහැ කියලා තමයි. අයියා මම අවුල් දෙන්නේ කියලා කොළනනවා. අනතුර සිදු කළ රියදුරු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු බීමතින් සිටියේද යන්න සෙවීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධියට අදාළව වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් නිල කාර් රථයක් සමග නිල ඇඳුමින් රාජකාරී කරන නිලධාරීන් පවා යට කරගෙන යාමට තරම් අවිනීත ලෙස රියදාවනය කරන තත්ත්වයක් මාර්ග පද්ධතිය තුළ ඇති වී තිබීම තම කනගාටුදායක තත්ත්වයක්. මේ වසරේ ගත වූ දින 81ක කාලය තුළ මාර්ග රියානතුරු 483ක් සිදු වී ඇති අතර ඉන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 508ක් බවයි පොලිසිය පවසන්නේ. රියානතුරු පිළිබඳ භීතිකාව මේ වන විට ත්‍රස්තවාදයේ තරමටම ව්‍යාප්ත වෙන බවක් දක්නට ලැබෙනවා. පසුගිය LTT ත්‍රස්තවාදී සමයේ දිනකට පුද්ගලයන් 10 දෙනෙක් 15 දෙනෙක් පමණ මිය ගියා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුළ මාර්ග රියානතුරු වලින් 9 දෙනෙක් පුද්ගලයන් මිය ගොස් තිබෙනවා. දිවිනේ විවිධ ප්‍රදේශවල සිදුවන වන විනාශයට එරෙහිව සමගි ජන බලවේගය අද විරෝධතාවක නිරත වුණා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. දිවයිනේ සිදුවන වන විනාශයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූයේ පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී. අපේ රටේ ස්වාභාවික සම්පත්තික දේශපාලන අරමුණු වෙනුවෙන් විනාශ කිරීම අපි තරයේ හෙලා දකින විතරක් නෙමෙයි මේ තුල අනාගත පරපුරට ගෙවන්න ඕන වන්දිය ඉතාම අධිකයි. අද කැලෑ ත්‍රස්තවාදයේ රජ වෙලා සිංහ රාජයේ හෝටන් තැන්න ආන විලුන්දාව නිල්ගල රතුගල රක්ෂිතය නකල්ස් රක්ෂිතය මේ හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා. අද අපේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වෙලා. ප්‍රභා සංශ්ලේෂණය අඳුනාගත්තේ නැති ආණ්ඩුවක්. කොටි ත්‍රස්තවාදයේ මුලින්ම පුටා දමනවා වගේම අපි රටක් කැලෑ ත්‍රස්තවාදයක් වහාම පරාජය කරන්නට ඕන. කෙසේ වෙතත් අද කොළඹ පැවති උත්සවයකදී පරිසර අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්. මම කොයි වෙලාවවත් කියන්නේ මේ පරිසර හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක මම කියනවා නම් මම මේ මහ පොළොවේ පය ගහලා යන මිනිහෙක් නොවෙන්න බෑ. නමුත් මම රජයේ විදියට කියනවා ඒ පරිසර හානියෙන් සිදුවෙන සෑම මොහොතකම වගේ අපේ මැදිහත් වීම තියෙනවා. අපි තරාතිරම නොබලා නඩු පවරලා තියෙනවා. සමහර ඒ දේවල් මාධ්‍යවේදීන් සොයාගෙන කියනකොට තමයි අපි දන්නේ. හරිනම් පළවෙනියට පරිසර හානිය දකින්න ඕන අපේ රජයේ නිලධාරීන්. සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද මෙලෙස අදහස් පළ වුණා. පෞද්ගලික දවසල මාධ්‍යයේ පළ වෙනවා. සිංහරාජය ආශ්‍රිතව අක්කර 5ක වැව් දෙකක් හදලා ඒ වතුර හම්බන්තොට ගෙනියනවා කියලා. සිංහරාජය තුල වැව් දෙකක් හදනවද නැත්නම් එයින් එළියේ හදනවද? ඉල්වලා ගඟේ ගම්වතුර ගැලීමත් ගින්ගඟේ ගම්වතුර ගැලීම නිසා විශාල හානියක් සිදු වෙනවා. ඒ වගේම දැනට අවුරුදු 90කට විතර ඉස්සෙල්ලා ඉඳන් කළු ගඟේ වතුරත් ගින්ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊශාන දිගට ගෙනියන සලස්මක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් මේක කිසිම ආණ්ඩුවක් මේව කරලා නැහැ. ඒ නිසා අද ජල පාසයෙන් පීඩාවට පත් වෙච්ච විශාල ජන කොටසක් ඉන්නවා. මම දන්නවා සිංහරාජයක තාමත් ප්‍රශ්නයක්. නමුත් යෝජනාවල තියෙනවා සිංහගේ 15 කොටස පවුල් 100කට අඩු ගාණක් පදිංචි වෙලා ඉන්න කොටාසේ අකර 5ක විතර සලස්මක් තියෙනවා පොඩි ජලස. නමුත් ඒක සලස්මක් ඒක යුනෙස්කෝ එකේ අවසරයක් ඉල්ලලා යාලට අධ්‍යයනය කළා මේකෙන් විශාල හානියක් සිදු වෙනවද කියලා බලන්න කියලා තියෙනවා. එහෙම නැති වුණොත් සම්වතුර වළක්වා ගැනීමත් ජල පිපාසයෙන් එන ජනතාවට ජලය ලබා දෙන්න බැරි වෙනවා. මේ හැම දෙයක් අහම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ නිකන් එහෙමම ක්‍රියාත්මක වෙන්නේ.
ලීවර් ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ පිෂවලට එරෙහිව සටන් කරනවා කියලා. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන 25 වනදා නිදහස් චතුරාශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත බහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊ අලුයම අපවත් වන විට 88 වන වියේ පසු වුණා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මෙතර කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිල රජයේ හිමිපාණන්ද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට අද අවසන් ගෞරව පුද කළා. මට ඇත්තටම වැඩුමහල් සහෝදරයෙක් පියෙක් හැටියට නිතර මට අවවාද අනුශාසනා කළා. මාත් එක්ක විවිධ සාකච්ඡා පැවැත්තුවා. උන්වහන්සේගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. මම මේ අවස්ථාවේදී උන්වහන්සේ පැතූ අමා මහ නිවන් සුව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කතානායක මහින්දාප අබේවර්ධන යන මහතුරුන් ඇතුළු දේශපාලනඥයින්ද මහානාහිමියන්ට අවසන් ගෞරව පුද කිරීමට පැමිණ සිටියා. අපවත් වී වදාළ ධම්මාවාස මහානාහිමියන් පිළිබඳව මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. මෑත කාලයෙහි මේ රටේ හිටිය කීර්තිමත් සංඝ පීතෘන් වහන්සේලා අතර ප්‍රමුඛස්ථානයක් ගෙන ක්‍රියා කළ මහා උත්තමයන් වහන්සේ නමක් තමයි අපේ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. හැම කටයුත්තකටම භේදයක් නැතුව ඉතාමත්ම කරුණාවෙන් යුතුව සහභාගී වුණා. ඒ වගේම උන්වහන්සේ දෙස් විදෙස් බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වී වැඩ සිටියා. උන්වහන්සේගේ අපවත් වීම අමරපුර මහා සංඝ සභාවට පමණක් නොවේ. තුන් නිකායටම විශාල පාඩුවක්. රටේ ඇතිවෙච්ච සෑම වැදගත් අවස්ථාවකදීම රට ජාතිය ආගම වෙනුවෙන් මහත් වූ හඬක් නගමින් ජාතියට මහා මෙහෙයක යෙදුණු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පවත් වීම බලවත් පාඩුවක් හැටියටයි අප මේ අවස්ථාවේ සැලකන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු දහම් කොටස් යමක් තේරුම් ගැනීමට සමත් කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සැමටම වැටහෙන අයුරින් තමන්ටම ආවේනික වූ සරල ස්වරයකින් දේශනා කළ මහානායක මාහිමිපාණන් වහන්සේට තමන් වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවන් සුව අත්කර ගැනීමට හේතු වාසනා වේවා. ත්‍රිපිටක ධර්මය අහන අයට වැටහෙන ආකාරයෙන්ුත් කියවන අයට වැටහෙන ආකාරයෙන්ුත් පහදා දීමට උන්වහන්සේ මහා කුරුබුහුටිකමක් දැක්වූ මහා පාණ්ඩිත්‍යයකින් හෙබි මහතෙරුන් වහන්සේ නමක්. මේ රටේ ධර්ම දේශනා සිදු කළ ස්වාමින් වහන්සේලා අතර උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අතර විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා උන්වහන්සේගේ ධර්ම දේශනා බොහෝ දුරට ඇහුම්කන් දුන්නා. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ශ්‍රී දේහය එළඹෙන 25 වෙනිදා පස්වරු 1ට ගල්කිස්ස ධර්මපාලාරාමයේ සිට ගාලුපාර බෞද්ධාලෝක මාවත හරහා රථ පෙරහැරකින් නිදහස් චතුරාශ්‍රය වෙත වැඩම කරවීමට නියමිතයි. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන ආදාහන පූජෝත්සවයේ කටයුතු පස්වරු 3:30ට පමණ ආරම්භ වීමට නියමිත බව ආදාහන පූජෝත්සව කමිටුව සඳහන් කළා. රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ වැටුප් වැඩ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව අද විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ පුරහලාවට රථ වාහන තදබදයක්ද ඇති වුණා.
කම්කරු අරගල මධ්‍යස්ථානය ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවර්ධන නිලධාරීන් වතුකම්කරුවන් රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු රජයේ විවිධ වෘත්ති නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් විරෝධතාවට එක්ව සිටියා. ඒ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ සේවක වැටුප රුපියල් 15000කින් වැඩි කිරීම හා පෞද්ගලිකාංශයේ අවම වැටුප රුපියල් 25000ක් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් විරෝධතාව ආරම්භ කළේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින්. ආණ්ඩුව දැන් ලෑස්ති වෙනවලු අතුලට හමුදාව ගෙන්නන්න. අද අපි කියනවා තනිව සටන් කරලා ඒ තනි වෙන සටන් මර්ධනය කරන්න. උඹලා හදාගත්තු බේතට අපි හදලා තියෙනවා අද නියම බේත කම්කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ අරගලය. ආල්මි අඩු කරගන්න බැරියයි. මොකක්වත් ඉස නෙමෙයි. මුම් මැතිවරණ වලට අර පොළොන්නරු වෙන නාම්බ තුන් දෙනාගෙන් සල්ලි ගන්නවා. පසුව වුන් පාගමනින් මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියා. විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ පුරහල අවට මෙන්ම පිටකොටුව අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද ඇති වුණා. අනතුරුව විරෝධතාකරුවන් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් මුදල් අමාත්‍යාංශය වෙත බාර දුන්නා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩල සේවකයන් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණේ උසස් වීම් ලබා දීමේ හා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ පවතින අක්‍රමිකතාවලට විරෝධය පළ කරමින්. දැන් තම දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. 2016 වසරේ සිදු වෙන්දේසියකදී මහ බැංකුව බැදුම් කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ලැබූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 8 දෙනා හෙට දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී පස්සර බස් අනතුරින් මියගිය පුද්ගලයන් 14 දෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මේ අතර මාර්ගයේ වේග සීමා ඉරිසලකුණු කිරීම මේ දිනවල සිදු කෙරුණද අනතුරට හේතු වුණු මාර්ගයට වැටි ඇති ගල් ඉවත් කිරීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. එමෙන්ම අනතුරට ලක් වූ බස් රථය ගොඩගැනීමේ මෙහෙයුම් తాවකාලිකව නතර කර ඇති අතර බස් රථයේ පිටුපස ඇදීට යන මිනිස්සු ළඹයට බලනවා අපි යන්නේ කෙලින්ද කියලා ලෙසට වැකියක් තිබෙන අයුරු මෙලෙස දැකගන්නට හැකි වුණා. නිවසක මිදුලේ දම්මැල් වලින් බැඳ දමා සිටි 70 හැවිරිදි මවක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පොළොන්නරුව ගල්ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය කාන්තාව වසර 30ක පමණ සිට මානසික රෝගකින් පෙළෙන බව ඥාතීන් ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රසික රුවන් කුමාර හෙවත් නේවි රුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් බිස් ෆෝකස් විශේෂාංකය. බිස් ෆෝකස්. චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට සහ දෙපාර්ශ්වයේම එකඟතාව මත වෙනත් අරමුණු වෙනුවෙන් භාවිත කිරීමට හැකිවන පරිදි මෙරට මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට ලැබුණා. මහ බැංකුව දෙකේ අධිපතිවරුන් වන ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකුව අධිපති ආචාර්ය ඊ ගෙන් මහතා මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා. මේ යටතේ ඩොලර් බිලියන 1.5ක මුදලක් අනුමත වී ඇති අතර මෙම ගිවිසුම වසර 3ක කාල සීමාවක් සඳහා වළංගු වෙනවා. දේශගුණික විපර්යාස සහ ආපදා තත්ත්වයත් සමග මෙරට කෘෂි කර්මාන්තයේ නියුතව සිටින ගොවීන්ට ඔවුන්ගේ සුරක්ෂිතභාවය සහ අවධානම අවම කිරීම සඳහා රක්ෂණයක් කුමන ආකාරයෙන් සලසා ගන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නායතනයේ සහ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් කෘෂි කර්ම අමාත්‍ය වහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගී වුණා. ෆෝකස්. මේ සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත දැනගැනීම අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.